හරි. ඇගේ ඉක්මන් හැසිරීම කියන එක තව ලක්ෂණයක් කිව්වා. So the character of the nightingale has the president as a mediator නේ. සමතකරුවෙක් කියන එක, මැදිහත්කරුවෙක් කියන එක. අපි දකින අර කසින්ගේ චරිතය වගේ නේද? Cousin is a mediator in the novel. Here the nightingale is the mediator. දෙපැත්තක් balance කරලා තමන්ගේ ජීවිතය පරිත්‍යාග කරලා ආදරය රකින්න උත්සාහ කරන චරිතයක්. ඒකට ඇය කියනවා ඇයට ලස්සනම ගීතය ගායනා කරන්න පුළුවන් කියන එක. Stimulus to motivate the rose plant to produce the red rose. Motivate කියන්නේ පොඩ්ඩක් පොළඹව ගන්නවා. Stimulus එකක් කියලා කියන්නේ උත්තේජනයක් කියන එක. පොඩි කික් එකක් දෙනවා. පොඩි අල්ලසක් දෙනවානේ. අපි දන්නවා නයිටින්ගේල්ට බොහොම ප්‍රසිද්ධ නයිටින්ගේල්ලාගේ ගීතවත් හඬට ලස්සන හඬක් තියෙන කිරිල්ලියෙක්. ලෝකේ ඉන්න ප්‍රසිද්ධම ගායිකාව වොකලිස්ට් කියලා කියන්නේ ගායිකාව. අපි සමාන කරලා පෙන්නන්නේ නයිටින්ගේල්ට. ඒ තරම් මිහිරි නයිටින්ගේල්ගේ හඬ. ඇගේ ක්‍රියාකාරීත්වය පෙන්වන ඇය කොහොමද ගහෙන් ගහට ගිහිල්ලා මලක් ඉල්ලුවේ ඇය ගන්න උත්සාහය කොයිතරම් කරේජ් එකක් ඇයට තිබුණාද කියන එක කතා කරනවානේ. කියමු ඔයගොල්ලෝ මිට the way of her speaking ඇය මෙතන කතා කරන විදිය her tone reveals the fact that she is determined to make her every effort to win a red rose නේ. ඇය කොයිතරම් උත්සාහයක් දරනවද? හැකි සෑම උත්සාහයම ඇය දරනවානේ රතු රෝස මලක් හදාගන්න. ඒ තමයි කිරිල්ලිය. terrible කියන කතාව ආපු ගමන් අපි දකිනවා මහා ගොම්මන් මහා අන්ධකාර පරිසරයක් මවනවා. ඒක හරි භයානක දෙයක් මට වඩා කියන්නත් බෑ කියලා කියපු ගමන් නේද? ඒක මේ අහිංසක කිරිල්ලියට බලපාන විදිය. හැබැයි කිරිල්ලිය හිතන්නේ නැහැ ඈට යන අනතුර ගැන. එතන මතු කරන්නේ මොකද්ද? එයාගේ නිර්භීතකම නේ. bravery මතු කරලා පෙන්නන්නේ. මම මරුණත් කමක් නැහැ කියලා කියන්නේ. ජීවිතයේ ලොකුම පරිත්‍යාගය කරන්න වෙනවා. ජීවිතයේ ලොකුම පරිත්‍යාගය තමයි ජීවිත පරිත්‍යාගය. ජීවිතය දෙන එක. මේ සුයිසයිඩ් කරනවා කියන එක නෙවෙයි. වරදව හිතා ගන්න එපා නේ. ජීවිතයේ ලොකුම පරිත්‍යාගය ජීවිතය දීම කියන එක. ඒකට ජීවිතය ලබා ගැනීම කියන එක නෙවෙයි කියන්නේ. so සුයිසයිඩින් කියන තාම මරා ගන්නවා කියන එකනේ. ඒක නෙවෙයි. ජීවිතය දීම කියලා කියන්නේ තවත් ජීවිතයක් ඇති කිරීම කියන එක. giving life කියන එක. කිරිල් උත්සාහ කරේ ඒකනේ. මලක් දීලා අර කොල්ලට ආදරයක් දෙන්නනේ. so that is giving life. තමන්ගේ ජීවිතය ගියා තමයි ඒක sacrifice එකක් දැන් තිබුණා. තුල මල රතු පාට ගැන්නුනේ ඇගේ රුධිරයෙන් කියන එකනේ. ලේ තියෙන කිරිල්ලෙක්, හදවතේ ලේ තියෙන කිරිල්ලෙක්. හැබැයි ඩිටර්මයින් කියන එක. ඇයි කොයිතරම්නම් අදිෂ්ඨානශීලී වුණාද කියන එක. අභියෝග බාර ගන්න යට තිබුණ හැකියාව accepting the acceptance of the challenges. ඒක කරන වැදගත් ඒවා බලන්න. accepting the challenges, determinate nature එක කිරිල්ලි සම්බන්ධයෙන් අන්තිම පිටුව මේක. Could it not be a point of view of the writer rather than the bird? ඇතරම කිරිල්ලියගේ දෘෂ්ටි කෝණය නෙවෙයිනේ මේක. ඒක කතුවරයාගේ දෘෂ්ටි කෝණය. ඌ දකින විදිය. The writer analyzes the life and the love, taking examples from nature in an excellent poetic way. Life is to enjoy the treasure of nature. ජීවිතය කියන්නේ සබාදහම විඳින්න ඕන දෙයක්. ඉර, හඳ, හැවතෝන් වල සුවඳ, බ්ලූබෙල්ස් වල සුවඳ, ඉද වල සුවඳ විඳින්න ඕන ජීවිතය තුළ.
chariot of gold, chariot of pearl නේ කොයිතරම් ලස්සනද හඳ ඉර අපි මිනිස්සු සබදාහමේ තියෙන හැම සුන්දරත්වයක්ම වස්තුවක්ම අපි අයිති කර ගන්න හදනවා අපේ කර ගන්න හදනවා විඳින්න හදනවා ඒ තමයි ජීවිතය අපි දකින ඒත් ආදරය but love is much more significant than life ඒකට වඩා වැදගත් ආදරය කියන එක ආදරය නැතුව ජීවත් වෙන්න බෑ නේ so they are the heart of a bird is less important එයා එහෙමනේ කියන්නේ මිනිස්සුන්ගේ හදවත ගොඩක් වටිනවා මගේ හදවත වටින්නේ නැහැ කියලා කිරිල්ලිගේ මතය තියෙනවා ඒක යාගේ අයිඩියොලොජි එක අයිඩියොලොජි කියලා කියන්නේ මතය කියන එක එකක් ගන්න ideology ideology is the idea of someone With this statement, the writer promotes dedication to love. Dedication can කැපවීම. ආදරයට තියෙන කැපවීම. ආදරේ වෙනුවෙන් තියෙන කැපවීම කියන එක. කතුරේ කියන්නේත් ඒකනේ. ආදරය තමයි වටිනාම දේ. කතාව තුල මතු කරන්න හදන්නේ මුල් අවස්ථාවේදී. පස්සේනේ කියන්නේ වැඩක් නැහැ කියන එක. තමන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් අය කරන්න උත්සාහ කරන්නේ පරිත්‍යාගය තමයි. අය සනසනවානේ. අර අලන ශිෂ්‍යයාව ලැමෙන්ටිං ස්ටුඩන්ට්ව සනසනවා ගිහිල්ලා මම ඔයාලට මලක් හදලා දෙන්නම්කෝ. මම මගේ ජීවිතේ පරිත්‍යාග කරලා මම ඒක කරලා දෙනවා ඔයාට කියන කතාව කියනවානේ. ඒතර කතාවස්තුවේ ක්ලයිමැක්ස් එක තුලදී කටු ඇනිලා කිරිල්ලේ මැරෙනවානේ මෙතන කටු ඇරෙන අවස්ථාවක් ගත්තේ නේ. ඒකට හඳ ක්‍රියා කරපු විදිය ගහ ක්‍රියා කරපු විදිය දකින්න මෙතන. ඒ මුළු රාත්‍රිය පුරාම මේ ගීතේ ගායනා කරා. පෙත්තෙන් පෙත්ත පිපුණා මල හැදුනා මල රතු පාට වුණා නේ. ඒ සියල්ල තුල දකින්නේ ඇගේ පරිත්‍යාගය. ආදරය වෙනුවෙන් ඇය දරන වේදනාව කියන එක නේ. The pain she takes towards the love. ගහ තවත් හද කරන්න කිව්වනේ කටුවට ලය ගායනා කරා birth of passion in the soul of a man and mate කලින් කිරිල්ලිය ගායනා කරේ කොල්ලෙක්ගේ කෙල්ලෙක්ගේ හදවතේ උපන් ආදරය කියන එකනේ නේද එවුණුව කතා කරේ මොකද්ද birth of passion in the soul of a man and mate අවසානයේ මොකද කතා කරන්නේ මරණයෙන් සොහොනකින් අවසන් නොවන ආදරයක් ගැන එතකොට කිරිල්ලිය කියන චරිතය ජීවිතය ගැන දැඩි අවබෝධයක් තිබුණු චරිතයක්. ආදරය ගැන දැඩි අවබෝධයක් තිබුණු චරිතයක්. අපිට ඒක කියන්න පුළුවන් නේ. ආදරය වෙන්නේ කොහොමද? ආදරය ගලාගෙන යන්නේ කොහොමද? ආදරයේ වටිනාකම දන්න චරිතයක් කිරිල්ලිය. අපේ කතාවස්තුව අවසානයේදී වැදගත්ම චරිතය බවට පත් වෙන නයිටින්ගේල් ක්ලයිමැක්ස් එකේ තියෙන most prominent character එක crucial factor එක වෙන්නේ නයිටින්ගේල් කියන චරිතය. අපේ හදවත් තුල දැවැන්ත වේදනාවක් ඇති කරන චරිතෙට පුළුවන්කම හම්බ වෙනවා. මම මේ කතා කරන දේ වෙනද ඔයගලන්ට? චරිතයක් අපිට කරන බලපෑම. ඒකත් characterization එකක් නේ. අපිට අපි තුල වේදනාවක් පීඩනයක් ඇති කරන චරිතෙට පුළුවන්. මේ හැකියාව ඒ චරිතෙට තියෙනවා. but Nightingale remarkable and touching character එකක්. හදවත ස්පර්ශ කරන හනුවේගී චරිතයක්. කොහොමද මේ චරිතය අවසානයේ මිය යනවනේ. උස්ම ගන්න බැරි වෙනවා උස්ම හිර වෙනවා ඇස් මොද වෙලා ගිහිල්ලා කතාව අවසානයේදී මේ චරිතය මිය යෑමක ලක් වෙනවා. එතන ට්‍රැජඩික් එන්ඩ් එකක් තමයි මේ චරිතයට තියෙන්නේ. ශෝකී අවසානයක්. The last part, last paragraph. The white moon heard it. නේද? ඒ අවසාන ගීතය
ගායනා කරපු විදිය කතා කරනවා. In the conflict of the plot, the Nightingale contributes immensely to make it an interesting story. මේ කතාවේ Nightingale නැත්නම් මේ කතාව මෙච්චර ලස්සන වෙන්නේ නැහැ. ඒ චරිතය තමයි මේ කතාව ලස්සන කරේ. අර අඬන කොල්ලවත් කොල්ල එපා කියපු කෙල්ලවත් නෙවෙයි නේ. නෝන්ඩි කරපු ලිසාඩ්වත් නෙවෙයි, බටර්ෆ්ලයිවත් නෙවෙයි. only the රෝස ගහත් නෙවෙයි. රෝස ගහට අපිට දැනුන්නේ මේ තරම් සහකම්පනයක් නේ. අපි කම්පා වුණේ රෝස ගහ සම්බන්ධව. රෝස ගහ ඔහුගේ කාර්ය කරා මලක් දුන්නා. හැබැයි කිරිල්ලිය වෙනුවෙන් අපි අඬනවා, අපි වේදනාව විඳිනවා කියන එක දකින්නේ. ඒක කම්පණය කරනවා. ඒ නිරන්තරයෙන් ආදරය අගය කරපු ජීවියෙක්. අය ආදරය වෙනුවෙන් පෙනී හිටපු ජීවියෙක් නේ. Love is a universal thing, so the Nightingale sacrifice life for the sake of love. ආදරය යන විශ්වීය දෙයකි. ඒ විශ්වීය දේ වෙනුවෙන් තමයි මේ විශ්වීය පරිත්‍යාගය කරන්න කියලා අපිට කියන්න පුළුවන්. The professor's daughter බලමු. ඒක ගැන එච්චර නැහැ අපිට පොඩ්ඩයි විස්තර දෙන්න ඒ ගැන. ප්‍රොෆෙසර්ගේ තාත්තා ප්‍රොෆෙසර් කොල්ලා ආදරය කරන්නේ මේ කෙල්ලට. ඇය ආදරයට කන්ඩිෂන් දාන කෙල්ලෙක් නේද? කන්ඩිෂනල් කෙල්ලෙක්. කන්ඩිෂන් කියන්නේ හේතු තත්ත්ව දානවනේ. මෙහෙම වෙන්න ඕනේ නැත්තම් බෑ කියලා කියනවා. ඉස්සෙල්ලාම දාන්නේ රතු රෝස මලක් ඕනේ කියලා නේද? ඇය නියෝජනයක්. ඇය නියෝජනයක් රෙප්‍රසන්ටේටිව් කෙනෙක් වෙනවා මැටීරියලිසම් හිපොක්‍රසි මම කතා කරා. භෞතිකවාදය සහ කුහකත්වය කියන එක. ස්පෙෂලි ද මැටීරියලිසම්. භෞතිකවාදය පෙන්වන්න තමයි මේ චරිතය පාවිච්චි කරන්නේ. දැන් මේ කතාව මෙහෙම යන්න තිබ්බනේ ඔන්න. කොල්ල යනවා මලත් අරගෙන. කොල්ල මල අරගෙන ගියාම කෙල්ල කියනවා අයියෝ ඔයා මං කියපු දේ බරපතල විදිහට ගත්තද? ඇයි මලක් ඕනේ නෑනේ අනේ මං කොහොමවත් ඔයාලට කැමතිනේ. මොකටද මලක්? එහෙම කියන්න පුළුවන් කතා වෙර කරන්න පුළුවන් නේ. එතකොට එතන මැටීරියලිස්ටික් නෙවෙයිනේ මෙයා. ඔයා කතුවර ගෙන්නේ කොහෙද මෙතන? ඒ චරිතය මැටීරියලිස්ටික් කරනවා. එන්න මැටීරියලිස්ටික් කරනවා. භෞතිකවාදී කරනවා. නයිටින්ගේල් සැබෑ ආදරය වෙනුවෙන් පෙනී සිටිනකොට ගෑනු ළමයා තුල ඒ තේ තිබුණේ නැහැ. ඇය කොමර්ෂලයිස්ඩ්. ඇය වාණිජවාදී. ඇය ලැබුවේ ආදරයේ තියෙන භෞතිකමය වටිනාකම කියන්නේ. ඒක materialistic value of love. ආදරය භාණ්ඩයක්. ආදරය විකුණන්න පුළුවන්. ආදරයෙන් දේවල් හම්බ කරන්න පුළුවන් කියලා මතයක් දරපු කාන්තාවක් ඇය. ඇගේ ලෝකයේ පිරලා තිබුණේ ද්‍රව්‍ය වලින්. සුඛෝපභෝගීත්වයෙන් සහ පහසුවෙන්. ඒ නිසා තමයි අර අහිංසක කොල්ලා අසරණ වෙලා deserted තනි වෙලා ඈත් වෙලා ගියේ. කතාවේ ගොඩක් තැන් වෙන් කරලා තියෙන සැබෑ ආදරය ඔප්පු කරන්න. බයි ඇන්ටි ක්ලයිමැක්ස් එකේදී කතාවේ ප්‍රතිගලණය තුලදී අපි දකිනවනේ මේක අනිත් පැත්ත කෙල්ල බෑ කියනවනේ. නේ? එතකොට තමයි පෙන්වන්නේ ආදරය වාණිජවාදී වුණා කියන එක. කොමර්ෂලයිස් ලව් එක පෙන්වන්නේ අවස්ථාවේ අපිට. මේ කෙල්ලගේ චරිතය ඉන්සෙප්ෂන් එකේදී තියෙනවා. ඉන්සෙප්ෂන් එක කියන්නේ කතාවේ ආරම්භයේදී මුල් අවස්ථාවේදී කෙටි කතාකරුවා ඒ චරිතය අපිට මෙතන ස්ථාපනය කිරීමක් කරනවනේ. හැබැයි ඇත්තරම කෙල්ල ඉන්නේ කතාවේ අවසානයේදීනේ. ඒ චරිතය මම කලින් කිව්වනේ මේක නේ. ගොඩක් ලස්සන ඇති. ඒකට ලස්සන නැත්නම් කොල්ලට හිත යන්නේ නෑනේ. චැම්බර්ලින්ගේ නෙෆියුට හිත යන්නෙත් නෑනේ. නේ? කියලා ලස්සනයි. වෙල්දි. කොහොමද වෙල්දි කියලා අපි කියන්නේ? නැත්නම් චැම්බර්ලින්ගේ නෙෆියු එතන දෙන්නෙත් නෑ. අර ලැප් ඩොග් හිටියන්නේ බල්ලෙකුත් හිටියන්නේ. ඒ බල්ලාගේ සංකේතය සිල්ක් ඇඳුම, සේද ඇඳුම් ඒවා සුඛෝභෝගීත්වයේ ලක්ෂණ. දැන් මුලින්ම අපිට දැනෙන්නෙත් නැහැ මේ ගැප් එක නේද? අර කිල්ලෙක් කොල්ලයිනේ බං ඉතින් කමක් නැහැනේ. අපි දන්නේ මේ කිල්ල කොයිද කෙල්ලෙක්ද කියන්නේ. පපුසගේ ඩොට කියලා කියන්නේ. ඉතින් කමක් නැහැ. එහෙමත් ආදරේ වෙන්න පුළුවන් නේ.
මුලින් මේ ગેප් එක දෙනු නැති වුණාට පස්සේ අපි දකිනවා නේද මේක. මේ පාරතලය කියන එක ටිකෙන් ටික මතු කරනවා කතුවරයා. කියමු ඔයගොල්ලෝ. ලස්සන කියමනක් තියෙනවා. The student dives in an ocean of dreams. සිහින සාගරයක ගිලුණු සිසුවා. සිහින සාගරයක ගිලිලා. එතකොට අපි මුලින් දකිනවා දෙන්න අතර යම්කිසි එකඟතාවයක් තිබුණා කියලා. ඒක අපි එක දකින්නේ කොල්ලගේ පැත්තෙන් දකින්නේ කොල්ලනේ කියන්නේ boy was telling that there was an agreement but we were not given any clues regarding the girls side. ගැල්ලමේ පැත්තෙන් කතාවක් නැහැ නේ. කොල්ලා සමහරට ගිහිල්ලා කෙලින් ඇවිටලි කරන්න නැති අනේ මාත් නටමු කියලා. කෙනෙක් ගෙනෙන්ග මලක් කියලා කෙල්ල කියන්නේ නැති. එමන් දන්නෙත් නෑ අපි. අතන වැරදි අර ball at professor's house නෙවෙයි ඒක වෙනස් කරගන්න. the prince house නේ the prince ගෙවෙන්න ඕනේ. එචේ දිනනවා professor ගේ ගෙදර නෙවෙයි තිබුණේ ball එක. කන්ෆ්ලික්ට් එකේදී අපි දකින්නේ නැහැ ගෑනු ළමයි දුක් වෙන කතාවක් අපි දකින්නේ නැහැ. කිසිම අවස්ථාවක් කියන්නේ මේ ගෑනු ළමයි දුක් වෙනවා කියලා. නේ? කොල්ලගේ තමයි හැමතිස්සෙම කන්ෆියුෂන් එකක් සරව එකක් තිබුණේ. කියමු. එතකොට ඉස්සරහට ගියොත් එimhe the red rose is here symbolical සංකේතාත්මක කියන මම කතා කරා the nightingale even sacrifices her life for it because she takes it as the token of true love and with much respect and faith but it appears that the girl is not much keen on me. ගැල්ලම කිසිම අවස්ථාවක සැබෑ ආදරවන්තයෙක් වුණේ නැහැ. ඈ කියන්නේ මොකද්ද මලක් කියන එක වටිනාකමෙන් අඩුද කියන එක. අනෙක් ඒවාත් එක බලනකොට එතනට කම්පැරටිව් කරන්න පුළුවන් නේ. අය කම්පැරටිව් කරනවා කියලා කියන්නේ මලකට වඩා ජුවෙල්ස් වටිනවා. ඉතින් මම ජුවෙල්ස් වලට කැමතියි. මලක් ඕනේ නැහැ කියලා කියනවා. ඒකට එක අතකින් බැලුවොත් එimhe එයා එක වචන කෙනෙක් නෙවෙයිනේ. වචන වෙනස් කරන කෙනෙක්. always changing the tongue. දිව වෙනස් කරන කාන්තාවක්. trustworthy නැහැ චරිතය. කියන්නේ සැබෑ ලෝකේ චරිතය. ඇගේ වචනය trustworthy නැහැ. විශ්වාස කරන්න බැරි වචනයක් තියෙන කාන්තාවක් මෙයා. ඒක ලියාගන්න පුතේ වන්න කොහේ හරි. Her word is not trustworthy. Her speech is not trustworthy. ඒකයි බෑ කියන අන්තිමට. පොරොන්දුවක් තියන්න පුළුවන් කෙල්ලෙක් නෙමෙයි. නිරන්තරයෙන් සංසන්දනය වෙන්නේ කිරිල්ලිය සහ ගැහැණු ළමයාගේ චරිත දෙක. ඔවුන් දෙදෙනා ඇන්ටි ක්ලයිමැක්ස් ඇන්ටිතීසස් තත්ත්වයක තිබුණේ ප්‍රතිඝට්ටන තත්ත්වයක් දෙපැත්තක්
පරස්පරතාවයක් තමයි අපි දකින්නේ. මෙතන මේ සිද්ධිය පැහැදිලි කරන්න කින්දකට පැහැදිලි කරන්න සිද්ධිය තමයි පුරා ගැනීම දක්වලා කොල්ලා සහ කෙල්ල අතර ඇතිවෙච්ච සංවාදය ගේ ප්‍රතික්ෂේප කිරීම තමයි කතා කරන්නේ. His words are so affectionate that he really hopeful that he has been successful in his attempt to win her heart. හදවත දිනා ගන්න උත්සාහ කරාම ඒක සාර්ථකයි කියලා හිතුවට අවසනාවකට contradictory response එකක් පරස්පරතා පිළිතුරක් තමයි හම්බ වෙන්නේ. එය විරිත්තනවා. දැඩිව එපා කියනවා මල නේ. ඇගේ ඇඳුමේ පාට ගැලපෙන්නේ නැහැ කියලා කියනවා. එතකොට මේ චරිතය අපිට පෙන්වන්නේ materialism versus romanticism. භෞතිකවාදය සහ ස්නේහවාදය. materialism කියලා කියන්නේ භෞතිකවාදය. භෞතික දේවල් වලට තියෙන ආදරය කියන එක. versus එරෙහිව romanticism කියලා කියන්නේ ස්නේහවාදය. සෙනෙහසට තියෙන කැමැත්ත කියන එක. ඒ දෙකේ තියෙන ඝට්ටනයේදී materialism එක නියෝජනය කරන්නේ ගෑන් ළමයා. romanticism එක නියෝජනය කරන්නේ කිරිල්ලිය. එයාට රෝසමල කියන එක එච්චර වටිනා දෙයක් උනේ නැහැ. අඩු වටිනා දෙයක් කියලා තමයි කියන්නේ. මල සුවඳයි, ලස්සනයි, පාටයි. එනවාට ඒක යා අඩු තක්සේරුවක් තමයි කරන්නේ ගොඩක් වෙලාවට නේ. ඊට වඩා ආභරණ වටිනවා කියන එක තමයි යාගේ මතය උනේ. ඒකනේ විසික් කරන්නේ මල නේ. ඒ comparative materialistic values එකක් තිබුණා. සංසන්දනාත්මක භෞතිකවාදී බැල්මක් නේ. යා බලලා කියනවා ඒක. ඒ වගේම අය ධනය හොයපු කාන්තාවක්. ධනය වෙනුවෙන් කතාවක් කරනවා she was more interested in wealth and dignity of people. මිනිසුන්ට සල්ලි තියෙනවද මිනිසුන්ට dignity අභිමානයක් තියෙනවද කියලා හොයපු කාන්තාවක්. චැම්බර්ලින්ගේ nephew උඹ කවුද? එයාලා සිල්ල වකලුත් තියෙනවා. එහෙමනේ කියන්නේ. The jewels and the buckles of shoes have been taken as symbols to define the character of the girl. She yearns කියන වැළපෙනවා ඉල්ලනවා කියන එක. දැඩිව ඉල්ලනවා yearns for luxury. සුඛෝභෝගීත්වය. Only interested in materialistic things. The true love is only a worthless and unimportant subject for her. සැබෑ ආදරය වටින්නේ නැති, වැදගත් නැති මාතෘකාවක් ඇයට. In the whole story, the girl's character is really a paradox. Paradox කියන්නේ අර්ථ පරස්පර භාවයක් කියන එක. Where the human nature is concerned, the student's character becomes the silly and unfortunate one in the presence of her rude and robust behavior. අර මෝඩ කොල්ලා අවාසනාවන්ත කොල්ලා ඒ ඉදිරි මේ rude නපුරු නේද? robust කියලා කියන්නේ රොබෝ වගේ යාන්ත්‍රික වගේ ස්වරූපයක් ගන්නවා. ඇයගේ හැසිරීමත් එහෙම තමයි නේ. ඇය එහෙමනේ කියන්නේ. ඇය කොල්ලට ආමන්ත්‍රණය කරන්නේ මා රූඩ් විදිහට තමයි පළු විදිහට තමයි ආමන්ත්‍රණය කරන්නේ. There is hardly any sympathy or humanity. ඇගේ වචන තුළ, ඇගේ චර්යාව තුළ, ඇගේ මුහුණ තුළ අනුකම්පාව, මානුෂ්‍යත්වය තිබුණේ නැහැ. The girl's character can easily be contrasted against. Contrasted කියන්නේ පරස්පර කරනවා. ආයි වෙන්කර හඳුනා ගන්නවා. ඈතින් තියන්න පුළුවන් අපිට. ශිෂ්‍යයාගේ සහ නයිටිංගේල්, ස්පෙෂලි ද නයිටිංගේල්. නයිටිංගේල්ගේ චරිතයට වඩා දැඩි වෙනස් වූ චරිතයක්. කොල්ලා හඬනකොට සැබෑ ආදරය වෙනුවෙන්. නයිටිංගේල් ඇගේ ජීවිතය පරිත්‍යාග කරනකොට සැබෑ ආදරය වෙනුවෙන්. කෙල්ල පයින් ගහනවා කොල්ලට පලයන් යන්න කියලානේ. සැබෑ ආදරයට ගහනවා පයින්.
එහෙම ගහන අය සුඛෝභෝගීත්වය සහ අභිමානය හොයාගෙන ඇගේ ගමන යනවා. ඒක තමයි අපිට තිබුණු ප්‍රධානම කතා දෙක. සහ අවසාන වශයෙන් පුංචි කතාවක් තියෙනවා මේ ගස ගැන. හෝම්වෝක් ට්‍රී කියන එක. ඒකට සම්පූර්ණයෙන් අපේ කැරක්ටර්ස් ටික ඉවර වෙනවා. ඒක පොඩ්ඩක් බලමු. මේවා සම්බන්ධයෙන් දෙඩුව කතා කරන්න අවස්ථාවක් නැහැ. ඔයාලා විභාගයට අහන්නේ නැහැ. ඇහුවොත් අහන්න නයිටින්ගේල්ගේ කැරක්ටර් එක තමයි. නයිටින්ගේල්ගේ කැරක්ටර් එක කොහොමද කතාවේ දියුණුවට දායක වුණේ, වැදගත් වුණේ කියන එක ඔයගලන්ට අහයි. වැදගත්ම වෙන්නේ චරිතයනේ. But if there is a question like characters, all the characters, සම්මස්ත චරිත ගැන කතා කරන්න ආවොත් එම අපිට මේ චරිතය පොඩ්ඩක් වැදගත් වෙයි කියලා හිතනවා. ඒතර හෝම්වෝක් ට්‍රී එක පර්සනිෆයි වෙච්ච චරිතයක්. අවස්ථා කීපයකදීම මේ ගස මතුවෙනවා. බුද්ධියේ සංකේතය, විස්ඩම්. ගස ගහ බුද්ධියේ සංකේතය. කිරිල්ලි හිටියේ ඕක් ගහේ කුඩු හදාගෙන. ගහ ගොඩක් කැමතියි කිරිල්ලිට. ඇගේ ස්වරූපයට, ඇගේ චර්යාවට. ගහට තේරෙනවා ගහ අවබෝධ කරගන්න ඕනේ කිරිල්ලි වැරෙන්න තමයි යන්නේ. අපි ඔගේ බාරගත්තට පස්සේ ඉතින් ගහට දුක දැනෙනවා කිරිල්ලි වෙනුවෙන්. ගහට අහන්න පුළුවන්. දසවන් තියෙනවා. ගීතය අහන්න පුළුවන් ගහක් මේක. ගස කිසිම වෙලාවක සැබෑ ආදරය ගැන කතා කරන්නේ නැහැ නේද? කිසිම වෙලාවක ගස ආදරය ගැන කතා කරන්නේ නැහැ. කොල්ලා ගැන කතා කරන්නේ නැහැ. ගස කතා කරන්නේ කිරිල්ලිගේ ජීවිතය ගැන. බොහොම සිතුවිලි සහගත මිනිස්සෙක් වගේ ගහ ඉන්නවා. ඒක තමයි බුද්ධිය කියලා කියන්නේ. හිතනවා. හැම දෙයක්ම වෙන්නේ කොහොමද කියලා බලාගෙන ඉන්නවා ගහ. ගහ දැවැන්තයි. ගහ විශාලයි. හෝම්වෝක් ට්‍රීස් ගොඩක් ලොකුයි. මේ මෙතන තිබුණු ලොකුම ගහ වෙන්න. ඉතින් එයාට හැමදේම පේනවා. නේ? හැමදේම දිහා උපේක්ෂාවෙන් බලාගෙන හිටපු චරිතයක් තමයි දකින්නේ. ඊට අමතරව අර පුංචි පුංචි චරිතයක් අපිට තියෙනවා නේද? බටර්ෆ්ලයි, ඩේසි, රිසාඩ් වගේ පුංචි පුංචි චරිත තියෙනවා. ඒවත් යම් දායකත්වයක් දක්වනවා. මේ කොල්ලා මෝඩෙක් කියලා කියන්නේ ඒගොල්ලෝ ගොඩක් වෙලාවට උදව් වුණා අපිට. නේ? ගස රෝසමල් චරිත වශයෙන් දකිනවා අපි. රෝස ගස් ටික පාට තුනක රෝස ගස් තිබ්බනේ. If we take all the characters in the episode, it is quite apparent that the writer has presented each character giving them some qualities that are seen in humans. සෑම චරිතයක් තුළම මානවීය ගුණාංග අපි දැක්කා. මානවීය ලක්ෂණ අපි දැක්කා යම් ආකාරයකට. තුරංගන කතාවක් වුණාට the Nightingale symbolizes the goodness and virtue and sacrifice, and she also appears for true love. The rose stands for true love and true art. The oak tree, wisdom. Sudan, cynicism. Also, as a person who cannot appreciate the beauty, the girl symbolizes materialism, hypocrisy. මේ හැමදේම අපි තුල තියෙනවා. නේ? අපි තුල ජාවි වලට තියෙන ආසාවක් තියෙනවා. අපි තුල කුහකකම තියෙනවා. සබා දහම අගය කරන්න බැරි කමක් තියෙනවා අපිට. නේ? ගස් කපන එක නෙමෙච්චර නේද? පරිසර විනාශ කරන එක නේ අපි. නේ? බුද්ධිය තියෙනවා. සැබෑ කලාව, සැබෑ ආදරය අපි තුලක් තියෙනවා. මේ හැමදේම අපි තුල තියෙන දේවල් තමයි. ඒවා ගහට දීලා, සත්තුන්ට දුන්නා, කිරිල්ලිට දුන්නා. මේ කළුවට පේන්නේ නටන කොල්ලයි කෙල්ලයි. නේ? සිහින කලුම් වෙලා ගිහිල්ලා. හරිද? මම හිතන්නේ මේකේ සම්පූර්ණ කොටසක් අපිට ඉවර වෙනවා. අපිට මෙතන කතා කරන්න එක කොටසක් ඉතුරු වෙලා ඇති themes කියන එක මම හිතන්නේ. ඒක විතරයි ඉතුරුනේ අපිට. මොකද මම appreciation එක කතා කරන්නේ ඔයගොල්ලොත් එක්ක. ඒක ඔයගොල්ලන්ට බාර වැඩක්. So on the page number 46 to 49, 4 pages. ඒකේ appreciation කියලා අගය කිරීම කියලා එකක් තියෙනවා. ඒක ඔයගොල්ලෝ ඉක්මනට කියව ගන්න පස්සේ වෙලාවක.
ඒක කියවනකොට ඔයගොල්ලෝ බලන්න ඕනි අපි කතා නොකරපු දෙයක් මොන හරි තියෙනවද සහ ඒක වැදගත්කමක් තියෙනවා ඉරි ගහලා ලින්ක් කරගන්න ඕනේ. එතකොට මම චුට්ටක් මේක කතා කරලා ඉවර කරමුද ක්ලාස් එක. මේක සම්පූර්ණ කරන්න බැරි වෙයි අපිට අපි පුළුවන් තරම් උත්සාහ කරමු. තේමාව දැන් කතා කරන්නේ අපි දැක්ක මෙතන මැටීරියලිසම් කියන එක අපි කතා කරා රොමැන්ටිසම් කියන එක නේ ඒ වගේ දේවල් conditional love කියන එක ආදරයට තත්ත්ව දානවා කියන එක ඔය වගේ දේවල් මෙතන තිබුණා. It appears that the plot of a fairy story, The Nightingale and the Rose, is based on some themes that are based on the social matters. ඊගාගන්න social matters කියන එකට සමාජයේ තියෙන කරුණු කාරණා සම්බන්ධව තමයි අපි දකින කරුණු කාරණා සම්බන්ධව තමයි මේක තියෙන්නේ. මේක සුරංගනා කතා ශෛලියෙන් ගෙත්තම් කරලා තිබුණට පතුවරයා පේනවා dealing with factors that can be witnessed in the society. සමාජයේ අපිට දකින්න තියෙන යම් කරුණු කාරණා දැක්කා කියන එක ඔහු පෙන්නනවා. ඉස්සෙල්ලාම ඔහු කරුණු කරන්නේ ආදරය කියන තේමාවත් එක්ක. ඔන්න එක තේමාවක් ආදරය කියන තේමාව. The conflict of the plot develops as the love which is originated in the student's heart develops. කොල්ලගේ හදවතේ ඇති වුණු ආදරය ටිකෙන් ටික වර්ධනය වෙනකොට කතාවත් ටික ටික සංවර්ධනය වෙලා ගියා. ඔහු the lover becomes more hopeful because he believes in a promise. පොරොන්දුවක් විශ්වාස කරනවා ආදරය තුල. He was given by his fiancé. Fiancé කියන්නේ ආදර බස් දුන්නු කෙනා කියන එක කෙනා. girlfriend or fiancé Italian word එකක්. Italy වචනයක් France වචනයක්. ඒකට තමයි පාවිච්චි කරන්නේ යුරෝපය තුල fiancé කියන එක. Does not the conflict flow under the theme true love needs sacrifice? ඔන්න තව කතාවක්. ආදරයට පරිත්‍යාගයක් ඕනේ නැද්ද කියන එකනේ. සැබෑ ආදරයට පරිත්‍යාගයක් ඕනේ නේද කියන කතාව. කිරිල්ලේ ජීවිතේ පරිත්‍යාග කරන්නේ නිසානේ සැබෑ ආදරය වෙන්නේ. She sacrifices her life to make the young student happy. The student is really crazy with love so that he weeps and laments. He lives in a dreamy world. How he should try to realize his love or how to win the heart of the girl. ඒ වගේම ආදරයේ தත්ත්වය කතා කරනනේ conditional love කියන එක. බලන්න මේ ආදරය එක එක පැතිකඩ නේද? සැබෑ ආදරය true love කියන එක. conditional love සම්මතයෙන් දාපු තත්ත්වයෙන් දාපු ආදරය. මේ ආදරයේ පැතිකඩවල. කෙල්ල තුල තිබුණේ conditional love එක නේ. කෙල්ල කියනවා the fiancé imposes one condition. එක තත්ත්වයක් මවනවා කෙල්ල. කොල්ලා මුණ ගැහෙන්න ඕන මට මලක් ඕනේ කියන එක. හැබැයි කිරිල්ලි අය පැත්තෙන් ගත්තොත් එහෙම සැබෑ ආදරය true love කියන එකේ ඉන්නේ. The Nightingale praises and appreciates the true love. She is quite happy then ultimately she has come across the true lover. අන්තිමට සැබෑ ආදරවන්තයෙක් හම්බුණා කියලා හිතනවා. The writer includes some definitions aimed at the nature of the love. Surely love is a wonderful thing. ආදරයේ සුන්දරත්වය මවනවා. ආදරය කියන්නේ මොකක්ද කියන එක අවස්ථා කීපයකදීම කතුවරයා කියනවා. ඒ පුඩාගෙන තුනක් තියෙනවා එතන. චුට්ටක් බලමු තව. තව පොඩි ඡේදයක් බලන්න පුළුවන්. Nevertheless, when the story ends as a tragedy, මේ කතාව ශෝකාන්තයක් වශයෙන් අවසන් වෙනකොට the student himself becomes frustrated of love. ආදරයෙන් හිත බිඳුණු බවක් තියෙනවා. ඒ ආදරයෙන් පැතිකඩක් තමයි බිඳුණු ආදරය කියන එක. broken love කියන එක නේ. අපි කතා කරනවා true love, conditional love, broken love, බිඳුණු ආදරයක්. මේ බිඳුණු ආදරයත් එක්ක ඉන්නේ වෛරය කියන එක. hatred එක එන්නේ. ඒකට ආදරය කොයිතරම් වැඩක් නැද්ද කියලා කියනවනේ. what a silly thing love is. මෝඩ ආදරය silly love එක. teenage love. මේ ආදරයෙන් පැතිකඩවල එක එක පැති. ඒක ලොජිකල් නෑ කියලා කියනවා. නේ? අන්ප්‍රැක්ටිකල් කියනවා. එතන කතුවරයා වැඩිපුර බර දීලා තින්නේ ආදරය ගැන කතා කරන්න.